අයිබෝවන් ශ්‍රී ලාංකයේ ඉදිරි ගමනේ දේශපාලන නායකත්වය ජනතාව වන ඔබ තීරණය කර අවසන්. දැන් එළඹ ඇත්තේ ශ්‍රී ලාංකීය ව්‍යාපාර හා ආර්ථික ක්ෂේත්‍රයන්හි වැදගත් තීරණ ගැනීමේ කාලයයි. මේ ඒ සඳහා කෙරෙන අනුබල දීමයි. ශ්‍රී ලාංකීය ආර්ථික හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ සතියක කාලීන සංවාදය බිස්නොමික් සමගයි ඔබ එක්ව සිටින්නේ. The people have decided on the political leadership of this country for the next 5 years. Now it's vital that we make the right decisions regarding the business and economic sectors of Sri Lanka. This is your weekend discussion on the latest business and economic landscape in the country. This is Biznomics. අද අපි කතා කරන්න යන්නේ රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳවයි. COVID-19න් ඇති වූ බලපෑම කුමක්ද? ඒ වගේම රටේ ඉදිරි ගමනට අනෙකුත් සාධකත් සමග නිවැරදි තීරණ අරගෙන ව්‍යාපාර ආයතන ඒ වගේම රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන්. මේ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා කොළඹ චේම්බර් ඔෆ් කොමර්ස් සංවිධානයේ ගරු සභාපති සාරංග විජයරත්න මහතා. සාරංග අයිබෝවන්. අයිබෝවන්. සාරංග අපි කතා කරොත් මේ COVID-19 මොකද දැන් මේ දවස්වල හැමෝම කතා වෙන්නේ ඒක ගැන. දැන් COVID-19 හින්දා විශේෂයෙන්ම රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට වෙච්ච බලපෑම ගැන අපි පොඩ්ඩක් කතා කරොත් ඔබට මොකක්ද ගැන කියන්න තියෙන්නේ? ඔබට සමහරක් ස්ටැටිස්ටික්ස් තියෙන්නත් පුළුවන් මේ සම්බන්ධයෙන්. මොකද අපි විශාල පරිමාණයේ ව්‍යාපාර තිබුණත් රටේ ආර්ථිකයෙන් 60%කටත් වඩා ඇත්තටම දුවන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින්. කොහොමද මේ COVID-19 හින්දා වෙච්ච බලපෑම? ඔව් තරිඳු COVID-19 බලපෑම මේක ගෝලීය ප්‍රශ්නයක්. මේක ලංකාවට විතරක් සීමා වූ දෙයක් නෙවෙයි. ඒ වගේම තමයි මේ COVID කියන්නේ මම හිතන්නේ අපේ ජීවිත කාලය ඇතුළත ආර්ථිකයට සහ සාමාන්‍ය ජන ජීවිතයට මේ තරම් බලපෑමක් ඇති කරපු වෙනත් දෙයක් සම්බන්ධයෙන් අපිට අත්දැකීම් නැහැ. ඒ වගේ මෙච්චර කෙටි කාලයකින් මෙච්චර විශාල බලපෑමක්. විශාල බලපෑමක්. මොකද තාමත් ලංකාවට 100%ක් සහ බොහෝ රටවලට තාමත් මෙහි බලපෑම අති බොහොම බරපතල විදිහට තිබෙනවා. අපිට වඩා ඉතා දියුණුවයි කියා ගන්න රටවලට අපිටත් වඩා තිබෙනවා. මේ නිසා කියපු ආකාරයට මේ COVID-19න් සිදු බලපෑම ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ හා ශුද්ධ ක්ෂේත්‍රයට විතරක් නෙවෙයි. ලෝකයේ හැම රටකටම බලපෑව වගේම ලංකාවෙත් සියලු ක්ෂේත්‍රයන්ට කිසිදු වෙනස්කමකින් තොරව බලපාලා තිබෙනවා. නමුත් ඔබ මුලින්ම ඇහුවා මේ සම්බන්ධයෙන් දත්ත තියෙන්න පුළුවන්ද කියලා. නමුත් මේ සම්බන්ධයෙන් පුරෝකථන හැරෙන්න දත්ත විශාල ප්‍රමාණයක් කවුරුවත් සතුව නැහැ මේ සම්බන්ධයෙන් කියන්න. මම හිතන්නේ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවත් COVID හරහා ආර්ථිකයට සහ ජන ජීවිතයට සිද්ධ වෙච්ච බලපෑම ගණනය කිරීම ආරම්භ කරේ ජූලි මාසයේ පළවෙනි සතියේ. ඒ නිසා ඒ දත්තත් තවමත් අපි කාගාවත් නැහැ. නමුත් අන්තර්ජාතික ආයතනය මගින් කරපු සමීක්ෂණයක් තිබෙනවා, පුරෝකථනයක් තිබෙනවා. ඒ අනුව මේන් අඩුම බලපෑමක් ඇතිවන්නේ ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයට. නමුත් කර්මාන්ත හා සේවා අංශවලට විශාල බලපෑමක් ඇති වෙනවා. සේවාංශයට 7%-10% අතර ඍණාත්මක බලපෑමක් සහ කාර්මිකාංශයට 12%-15% අතර බලපෑමක් ඇති වේයයි පුරෝකථනය කරලා තිබෙනවා. නමුත් ඉතා වැදගත් කාරණේ තමයි බහපු ප්‍රශ්නය සුළු හා මධ්‍ය පරිමාණ සහ අපි බොහෝ වෙලාවට ශුද්ධ ක්ෂේත්‍රයත් මේ යටතට දමනවා. මේ ඔබ කියපු ආකාරයට ශ්‍රී ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයෙන් 52%ක දායකත්වය ලබා දෙන මේ ක්ෂේත්‍රය. ඒ වගේම ලංකාවේ ශ්‍රම බලකායෙන් 45-50 අතර ප්‍රමාණයක් ඉන්නේ මේ ක්ෂේත්‍රයේ. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අතර ක්ෂේත්‍රයේ. ඒ නිසා මේ කුඩා හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රය වෙනම අංශයක් හැටියට අරගෙන ඒ අංශයට බලපාන විශේෂිත වූ ප්‍රශ්න හඳුනාගෙන ඒ සඳහා විශේෂිත වූ විසඳුම් ලබා දීම අතිශයින් වැදගත් වෙනවා. නමුත් අනිකුත් සෑම ක්ෂේත්‍රයකට වගේම සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයටත් මේ හරහා විශාල බලපෑමක් ඇති වෙලා තිබෙනවා. ඔවුන් විශේෂ දෙයක් කියන්න පුළුවන් තරිඳු ඒ තමයි දැන් අපි දන්නවා අපි දැක්කා මේ COVID ප්‍රශ්න ඇති වෙච්ච මුල් කාලේ සමහර විශාල සමාගම් තමයි ඉස්සරහට ඇවිල්ලා කිව්වා අපි පඩි කපන salary cuts එහෙම නැත්නම් job cuts
ඉස්සලම කිව්වේ අපි දන්න නම ගිය ආයතන. විශාල ආයතන. ඔව්. විශාල ආයතන. නමුත් මෙතන එක ප්‍රශ්නයක් තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ ආයතන සහ ඔවුන්ගේ සේවකයෝ අතර තිබෙන්නේ අර සේවක සම්බන්ධයකට වඩා එහා ගිය ෆැමිලි එකක් වගේ. පවුලක් වගේ ඉන්නේ. ඒතර මේ ෆැමිලි මෙම්බර් කෙනෙක් වගේ ඉන්න කෙනෙක්ගේ හරි අමාරුයි මේ කියන්න වාට දැන් හෙට ඉඳලා මෙහෙ වැඩ කරන්න බෑ. එහෙම නැත්නම් වාගේ පඩිය දැන් මට 150කින් කපන්න වෙනවා. අර තියෙන මේක ලොජිකල් වලට වඩා මේක හරි ඉමෝෂනල් බොන්ඩ් එකක්. ඉතින් ඒක නිසා මේක හරි අමාරුයි ඒගොල්ලන්ට කියන්න. ඉතින් ඒක නිසා මේ හරහා ඇතිවන සමාජීය ප්‍රශ්න රාශියක් තිබෙන ඔය කියන ක්ෂේත්‍රය. අනිවාර්යයෙන්. ඒ වගේම තමයි අපි දන්නවා සැපයුම් කරුවන්ට ගෙවීම් සම්බන්ධ ප්‍රශ්න ඇති වෙනවා. ඒ සැපයුම් කරුවනොත් අර සාමාන්‍ය සැපයුම් කරුවා සහ කියන සම්බන්ධය නෙවෙයි. ඔෆිෂල් කොන්ට්‍රැක්ට් එකකට වඩා එතන තියෙන ඉමෝෂනල් එක. ඉතින් මේ හරහා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ඇතිවන බලපෑම විවිධ තලවලට යනවා. අනිවාර්යයෙන්. ඒ නිසා උන්ට පහසු නෑ මේ තත්ත්වය කළමනාකරණය කරගන්න. ඒ කියන්නේ අපි දන්නවා නෙගටිව් බලපෑමක් තියෙනවා. ඒක කොච්චර දුරට නෙගටිව්ද කියන එක අපිට බලන්න වෙනවා තව ටිකක් කල් ගිහිල්ලා. තව ටිකක් යනකොට සමහර විට මෙහි හරිම බලපෑම ඇති වෙන්නේ ඊළඟ වසරේදී වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්. අපිට තාමත් කියන්න අමාරුයි. මොකද තාමත් මේ ප්‍රශ්නය 100%ක් විසඳිලා නැති නිසා අපිට හරි අමාරුයි කියන්න මේක අපි කෙලවර දන්නේ නැතුව. අපි අර ලෝකෙත් එක එක රටවල එක එක අවස්ථාවන් වලනේ තාම මේ ප්‍රශ්නේ තියෙන. ඒකින්ද අර අපිට කියන්න බෑ එක ලෝකයක් විදිහට උනත් අර මේකේ නරකම අවස්ථාව ඇවිල්ලා කියලාවත් අපිට තාම කියන්න බෑ. මොකද මම අද දැක්කද දත්ත වගේක් දීලා තිබුණා දවස් 4කට සැරයක් ලෝකේ කේසස් මිලියන් එකක් බිහි වෙනවා කියලා. ඒ කියන්නේ තාම මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ ඔබ කිව්වත් වගේ. සාරංග දැන් අපි ගත්තොත් මේ COVID-19ට කලින් මම මේ දැන් කතා කරන්නේ ලංකාවටම අදාළ ප්‍රශ්නයක් නේ. අපේ රටේ ආර්ථිකය ගත්තොත් COVID-19ට කලින් අපි බැලුවොත් තිබුණ වාතාවරණය අරගෙන ඒත් කලාපීය රටවල් එක්ක බැලුවහමත් ලංකාවේ මේ ආර්ථික සංවර්ධන වේගයේ ප්‍රශ්න තිබුණා. දැන් අපි තාම මේ 3.2 වගේ රේට් එකකට යන්නේ. දැන් අපි ගත්තොත් මෝල්ඩිව්ස් ගත්තොත් 6%කට වැඩි, ඉන්දියා 6%කට වැඩි, වියට්නාම් වගේ රටවල් 7%කටත් වැඩි. දැන් මොකක්ද කියන්නේ මෙතන මේ COVID-19ටත් කලින් උත් අපේ යම් ආර්ථික මූලධර්මයන්හි අපේ රටේ ප්‍රශ්නයක් තිබිලා තියෙනව නේද? එහෙම ප්‍රශ්නයක් තිබිලා තිබෙනවා. මම හිතන්නේ මේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය විශේෂයෙන්ම ආර්ථික වර්ධන වේගය සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති වෙන ගත්තේ 2013 විතර ඉඳලා. අපේ යුද්ධයෙන් පස්සේ 2010-12 අතර කාලය ඇතුළත ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් තිබුණා. එතන 2013 සිට මේ දක්වා තියෙන්නේ ඒ වර්ධනය බොහෝ සෙයින්ම මේ තියෙන්නේ පල්ලහට එන මට්ටමක. ඉතින් ගිය වසරේ ආර්ථික වර්ධනය මෙහෙමයි පාස්කු ප්‍රහාරයත් එක්ක ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වුණා යම් මාස කිහිපයක් ඇතුළත. ඒ සමග 2.3ක විතර ප්‍රමාණයකට ආවා. මේ වසර ගත්තොත් මෙන්න මෙහෙම තත්ත්වයක් තිබෙන්නේ. ඒ තමයි ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරා මේ වසර පටන් ගැනීමට පෙර මොකද මේ වර්ෂය ආරම්භ කරන්නේ ජනාධිපතිවරණයකින් පසුව. ඔවුන්ට ආර්ථික සංවර්ධනය පිළිබඳ විශාල බලාපොරොත්තු තිබුණා ජාත්‍යන්තර ප්‍රජාවටත් අප ගනුදෙනු කරන සමහර මූල්‍ය ආයතන වලටත්. ඔවුන් පුරෝකථනය කළා අපේ ආර්ථික වර්ධන වේගය 3.8ක ප්‍රමාණයට තිබේ කියලා 2.3 සිට ඉහළට යාවි කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පුරෝකථනය කළා 3.7ක ආර්ථික වර්ධනයක්. අපි කියන IMF එක සහ ADB එක 3.78 සීමාවේ තමයි මේ පුරෝකථනය කළේ. නමුත් නැවත මේ සම්බන්ධයෙන් කරපු පුරෝකථන තිබෙනවා. ඒ අනුව වඩාම රියලිස්ටික් කියලා හිතන පුරෝකථනය තමයි ඍණ ආර්ථික වර්ධනයක් මේ වසරේ ලැබෙන්න ඉඩ තිබෙනවා කියන එක. 1.9ක ඍණ ආර්ථික තත්ත්වයක් පුරෝකථනය කරලා තිබෙනවා. එය අඩුම මට්ටමකට ආවත් ඍණ 0.6ක් හොය ඊටාම නරක තත්ත්වයකට ගියොත් ඍණ 3.3ක් දක්වා වැඩි විය හැකියි. නමුත් බොහෝ සෙයින් අනුමාන කරන්න ඍණ 1.9ක්. එතකොට මේ ඍණ ආර්ථික වර්ධනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අහන්නේ 2001 වර්ෂයෙන් පස්සේ අවුරුදු 19කට පස්සේ. 2001 කියන්නේ 2001 ජූලි මාසේ තමයි කටුනායක ගුවන් ශස්ත්‍ර ප්‍රහාරය එල්ල වුණේ. එයින් ශ්‍රී ලංකාව ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වුණා. ආයෝජකයන්ගේ
කන්ෆිඩන්ස් ලෙවල් එකට එතකොට සංචාරක ක්ෂේත්‍රවලට විශාල බලපෑමක් ඇති වුණා ඒ සමග ලංකාවට බිලියන ගණනක පාඩුවක් ඇති වුණා. ඒ වර්ෂයේ ඍණ ආර්ථික වර්ධනය. සාරංග දැන් ඔබ කිව්වත් වගේ අර දැන් මේ 2010-12 කාලේ හොඳ වර්ධනයක් තිබුණා. දැන් අපි කියන සමහරක් කරාට අර ත්‍රස්තවාදී යුද්ධයක් වගේ දෙයක් ඉවර වුණාට පස්සේ ඒ ගැන ලොකු ගොඩක් බලාපොරොත්තු වෙනවා. there's a lot of optimism about it. අර එතකොට ටිකක් unusual growth එකක් වර්ධනයක් එනවා. ඊට පස්සේ අපි කියනවා අර correction එකක් වෙනවා කියලා. දැන් ක්‍රිකට් ක්‍රීඩාව ගත්තොත් ඒකෙත් සමහරකට ක්‍රීඩකයෙක් එක දිගට ශතක වගේක් සමහරකට වාර්තා කරන්න පුළුවන්. හැබැයි වෙනදා වගේ නැතුව. හැබැයි ඊට පස්සේ ඊළඟ මැච් ටික අපි කියනට අඩු ලකුණු වලට අවුට් වුණොත් අපි කියනවා ආයතන වෙලා තියෙන්නේ මේ පොඩි correction එකක් දැන් වෙලා හරිය ඇවරේජ් එක කියලා තියෙනවා. දැන් මේ අවුරුදු 6ක් තිස්සේ මේ වර්ධනය මෙහෙම slow down වෙන්න මොකක්ද හේතුව ඔබ දකින්න විදියට? මම දකින්න මූලිකම හේතුව තමයි තරිඳු මෙතන තිබෙන්නේ මේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව හෝ අපි ඇත්තම ගත්තොත් එහෙම අන්තිම වසර ගණනාවක්ම අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති නෙවෙයි තිබුණේ. ආර්ථික ප්‍රතිපත්ති වලට වඩා තිබුණේ යම් යම් වැඩසටහන්. පොරොන්දු වගේ කියලා හිතනොත් පොරොන්දු කියන්නත් පුළුවන් වැඩසටහන්. අපි දැක්ක එක එක නම් වලින් එන වැඩසටහන්. අනිවාර්යයෙන්. නමුත් ප්‍රතිපත්තියක් කියන්නේ ඊට එහා ගිය දෙයක්. මොකද ප්‍රතිපත්තියක් නම් ඒ ප්‍රතිපත්තිය දීර්ඝකාලීන හෝ අඩු වශයෙන් මධ්‍ය කාලීන විය යුතුයි. නමුත් මේ අපි දැක්කා දැන් අපි එක කාලයක් කතා කරා ප්‍රතිපත්ති වෙනස් වෙනවා කියලා ආණ්ඩුවේ මාරු වෙනකොට. ඊට පස්සේ අපි ඒකේ එක්ස්ට්‍රීම් එක දැක්කා. අපි දැක්ක සමහරලාට ඇමතිවරු මාරු වෙනකොටත් යම් විශාල වෙනස්කම් සිද්ධ වෙනවා. මොකද අපේ රටේ ඒ අදාළ වැඩසටහන් පුද්ගලාබද්ධ වැඩසටහන් බවට පත් වුණා. එතකොට ඒ පුද්ගලයාට තියෙන බද්ධ වීම නිසා ඔහු නැති වුණාම ඒ සම්පූර්ණ වෙනස් කිරීමකට ලක් කරනවා. නමුත් ඇත්තටම වෙන්න ඕන අපි මේ කතාබහ මම හිතන අවුරුදු ගාණක් තිස්සේ කරන දෙයක් තමයි ලංකාවට අවශ්‍යයි කියලා ජාතික ප්‍රතිපත්තීන් ආණ්ඩුව හෝ වෙනත් කිසිම දෙයක් වෙනස් වීමත් සමග වෙනස් නොවන. නමුත් ඒ දේ අද දක්වා 100%ක් වෙලා නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අපි සුබදායි විදිහට හිතනවා මේ දේ දැන්වත් සිද්ධ වෙයි කියලා. ඒ කියන්නේ having a more long term plan. long term plan. ඒ කියන්නේ ඒක පුද්ගලයෙකුට බද්ධ නොවි ඒ පුද්ගලයා වෙනස් වුණත් ඒ අදාළ ප්‍රතිපත්තිය සහ වැඩසටහන් අඩු ගානේ ඒ ප්‍රතිපත්තීන් සහ වැඩසටහන් වල එසන්ස් එක සාරය තියෙන්න ඕනේ. සමහර නමක් වෙනස් කරන්න හෝ ඒ දේවල් අපි කමක් නැහැ කියලා හිතමු. නමුත් මේ ඉදිරියට යන්න ඕනේ මේ හැමෝම එකතු වෙලා කරන එක plan එකක්. ඒ කියන්නේ ආණ්ඩුවක් මාරුණත් ඒ යන plan එක. මොකද අපිට ඕක කලාපී රටවල පේනවා. ඔව්. Saranga, now let's talk about some of the other continents. Now, for example, US has said their growth is slowing down by the economy has slumped. The economy has a slump by more than 30%. The EU has announced that it's almost a 12% drop in their economy. Asia is predicted to have a 0% growth, I think probably for the first time in modern history. In a situation like this, for a business that is exporting to these other countries, is there any possibility of a bloom amidst this gloom? I mean, do you see any positives for a business that is especially exporting to these different continents? No, there are every crisis is an opportunity, right? You have to think very positively. Now, I'll give one simple example. The biggest blow to Sri Lankan economy and Sri Lankan pride was the bombing to the central bank in 1996. It had a massive impact on the economy. It has massive impact on the confidence level of Sri Lankans. It has a massive impact, negative impact on the people who trusted and thought of coming to Sri Lanka, investors. But the following year, we had about 4% growth in the economy. After a major setback, it means that Sri Lanka can always bounce back if we clearly identify what areas to prioritize. We are resilient. Of course. Normally we have an issue of prioritizing things. That is one. Number two, the problem is basically we take decisions, the important sectors of the economy take decisions in isolation. They take but there's no interconnection between parties. So that is not very good.
So if that is going to happen, I feel now, the biggest issue, as you said, American the EU markets Yeah. are not seeing a major recovery in short run. So our major exports are tea, apparel. So Dependent on these markets. of course, dependent on these markets. Correct, correct. So it is not going to be easy for them to. It's very difficult to predict exactly, because our future is going to depend on their recovery. Correct, correct. And And how there are so many stores are closing down, and so many top brands have announced bankruptcies or store closures. So it will have a big impact. Yes, now one of our biggest export is apparel, account for about more than 40% of our total exports, and Sri Lanka is specialized for to produce a big brands. Correct, correct. And those are actually at a very bad state. Right? So that's our speciality. Correct. So we and as you very correctly said, we are known to produce for big brands, not because they don't come looking for the cost, they come looking for the compliance. Exactly. But when this problem happens, now they are more cost focused even more than earlier. So I don't think that Sri Lankan company, you ask expecting a positive response, what I believe is there may be internal, as you said, there may be corrections to be made. You do not need to diversify your whole business and think of something really new. But you can think, okay, we were producing this X product to X market. They may have to rethink of their whole product lines. Right? But our biggest issue is, our biggest hope rely on apparel, to tourism, foreign remittance, and unfortunately those are the biggest affected areas. Correct. But what I believe is, there are many things already in our hand which has not been utilized. Let's take the free trade agreement we have signed with India in the year 2000. There are 4,227 products Wow. we can export to India on zero duty. And 85% of that list is not utilized. Okay. That's shocking. Yeah, and the FTA signed in 2006, 14 years ago, with Pakistan. 4,600 products we can export to Pakistan at zero cost. No tax at all. No tax at all. But the awareness level, if you ask even from major companies, do you know this list? They don't know. And do you know the Indo-Lanka Free Trade Agreement, the list of products that you can send? Many people, the awareness level is pretty low. And countries like Pakistan, they, despite not having the same glamour and the name, they have big demand potential. Of course. For example, Kenyan tea, one of their biggest export markets is Pakistan. That market has been taken away from us. And also, now we know when it comes to India, India's situation during COVID is pretty bad. Correct. And also, they are one of biggest manufacturer. They have a lot of plants, manufacturing plants. And now they have a lot of labor issues, because some of these laborers who are from other states, provinces, they have gone back to their home and they have a problem of coming back. Yeah, because of the lockdown still consisting Yes. there. So their supply chain has been, the raw material supply chains are affected, their transport system is affected, and their labor force is affected. So who is getting the biggest benefit out of it? Is Pakistan. Pakistan is doing really well currently, and they capitalize on things missed by India, and they are doing it. So that's something that We need to look at. We need to look at, and also when you there's something that I personally believe is something that we can do. That is, I said there are 4,227 products you can export to India. Zero cost, zero duty. When you manufacture something in India and send to another state, there is an interstate duty structure. Correct. Sometimes for Indian companies, it is
economical for them to produce it in Sri Lanka and get it export to their own country. Right, right. So these are the things that Sri Lankan companies can think of joint and ventures. capitalize on. Of course. So Alright. every crisis always generate lot of opportunities. Very interesting insights there, Saranga. Stay tuned. We will be back after this short break. This is Biznomics. ශ්‍රී ලාංකීය ආර්ථික හා ව්‍යාපාර ක්ෂේත්‍රයේ සතියක කාලීන සංවාදය බිස්නොමික් සමග ඔබ එක්ව සිටින්නේ. රටේ වත්මන් ආර්ථික තත්ත්වය, රටේ ඉදිරි ගමනට අවශ්‍ය කරන ආර්ථික හා ව්‍යාපාර තීරණ කුමක්ද යන්නයි අද අපි සාකච්ඡා කරන්නේ. Saranga, now before we went for the break, we did speak about how we have not properly utilized some of the agreements we have with other countries. Now, this also sounds a little similar to be more of a echoing or a recurring story of the Sri Lankan economic journey, because we've seen so many different policies and key different actions and steps that were taken over the history of the country ever since the independence, only to be abruptly stopped and a complete U-turn to be taken. For example, the closed economic principles of the 1970s, and then abrupt into that, then the adoption of the free market economy, apparel sector boom in the 1990s, and then also the post-war economic optimism. We've had our moments, but did we really capitalize on them? Yeah, that's a very interesting question, which I believe need a lot of attention. I agree. Sometimes we miss certain elements in the key milestone that you have mentioned. During 70 to 77, the closed economy, we don't have a lot of personal experience in that. But we know... the stats speak for themselves. Of course, because we know that there are some good initiatives taken, right? There was an attempt to build a national economy. There's an attempt to boost local production. And we had a budget surplus. Of course, right? So there are a lot of positives, but okay. But there is one fundamental during 70 to 77, which is even valid for the present context. That is, where it went wrong. Why that government, after trying so hard, had a massive defeat in 77. Right. In fact, they were not even the biggest party in the opposition. Correct. After doing so much. What happened was they were failed to get the support of people for their initiatives. It's a very tough and a very hard process. But people didn't digest that. People never had they thought that few people are having all the luxuries and they are asking the citizens of this country to tighten their Go belts. through the hardships. Yeah, of course. So the support from the Sri Lankans for that initiative was not that great. So that's one of key insights which is valid even now. If you need to develop a country, it is very critical that you have to get support of people. And that's what Vietnam and all have done. Exactly. The people support. Exactly. The people see that this is our way of rebuilding the country after a war, and the people are very proud to do that. Exactly. Now, even after 77, the country opened up, free market economy. What happened was, rather than it open up the whole thing, so we were open to the world. Right? Now there was a hardship of 7 years, and people start enjoying that freedom. But the linking that with the economic development was not really happened. On top of that, yes, there are issues, the LTT terrorist issue plus. There were a lot of issues during that period. Riots at certain times and all that. So that market, that economy went out of control, and we were not. Nobody was sure what's happening. Sarang, and also it's very interesting to know that this 1980s, 90s time was when the global supply chain was also, reshaping. All the semiconductor production, big companies were looking, where shall we locate? And all the turmoil Sri Lanka had, I believe, would have made us very unattractive to those companies as well. Of course. But
you mentioned that previously one of example that I personally like, that is 89-90, the garment sector boost, The apparel sector. apparel sector, which I believe is there are a lot of thought behind it. Because we know apparel sector in 89, when it was really started in big scale, when it comes to the contribution to the economy and job creation, both has been fulfilled. Because it's a labor incentive industry. So a lot of jobs has been created. Even up now, there are indirectly and indirect employees is closer to 1 billion in that sector. Correct. And contributing about $5.5 billion dollars to the national economy. And also, I believe some of the largest national employers are from that sector. Yes, and also one of biggest plus points of that initiative is it was branded, given massive publicity, which had a major positive impact on the confidence level of businessmen. They thought, yes, the government is trying to do something. Government is trying to give incentives to certain business sector. So that confidence level has risen, and that is very good. Also, the garments without guilt, how our garments were branded, saying it's a Exactly. compliance. And mind you, despite the terrorist organizations and some of the diaspora trying to carry out advertising campaigns saying not to send apparel work to Sri Lanka, there were ads made, still they couldn't break that industry. Exactly, because that was basically happened a lot later, the Correct. Garment Without Guilt campaign. But if you take that campaign, was super campaign because it has created that premium price the Europeans is paying to Sri Lankan apparel. Correct. Because they will pay that premium because of that. But I'll tell one example, one thing that I believe has missed in that initiative. That's what That we are is- talking as well now. That is, there's no backward integration. Now, that happens in 89-90 period. But only after 30 years from that, we were thinking of a fabric park. All these days, we were importing raw materials Correct. for all these apparel. And even machinery. Right. So after 30 years only, we were thinking of a fabric zone Correct. to manufacture our raw materials. And it has been very much visible during the COVID period when the supply chains are blocked. We had a problem of getting down the raw material. But if it is within the country, we would have continued and got We would have capitalized. major competitive advantage, which we missed. So I guess we do have our moments, but looking at it beyond that is where I think this is not, pointing the finger at only one government. We are looking at an era where there have been multiple governments from all main parties. But that looking beyond, I think, is where we are lacking, and that's what I understand from your words as well. දැන් අපි ගත්ත සාරංග අපි නිතරම කතා වෙන දෙයක් තමයි මීට වඩා රජය උදව් කරන්න ඕන කියලා ව්‍යාපාරවල. හැබැයි රජයත් කියන්නේ අපි මේ දේවල් කරනවා, අපි මේ වගේ නොයෙකුත් වැඩසටහන් අපි කරන ඔබ කිව්වත් වගේ බොහෝ වැඩසටහන් සහ පොරොන්දු ඇත්තටම පොරොන්දු වලට තමයි වැඩසටහන් තිබිලා තියෙනවා. හැබැයි ඒත් අපිට නිතර ඇසෙන මේ මැසිවිල්ල තමයි නෑ මේ සපෝට් එක මදි. ඒ කියන්නේ ඒක බොහොම කෙටි කාලීනයි. බොහොම කෙටි කාලයකට විතරයි රජය මාරනකොට ඕකත් වෙනස් වෙනවා එහෙම කියලා. දැන් අපි ගත්තොත් අලුත් රජයක් පත් වෙලා තියෙන මේ වගේ අවස්ථාවක දැන් මීට වඩා දිගු කාලීනව අපි කිව්වොත් ලොං ටර්ම් ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය දියුණු කරන්න ඕන නම් මොන වගේ ක්‍රියාමාර්ග රජය ගන්න ඕනද? මොකද ඔබ කොළඹ වාණිජ්‍ය මණ්ඩල කොළඹ චේම්බර් ඔෆ් කොමර්ස් එකේ චෑමන් විදිහට දැන් ඔබ හඬ ඔබ තමයි ඔබගේ යටතේ තියෙන ව්‍යාපාර වලට හඬ. ඉතින් ඔබට තේරෙනවා ඔවුන්ට තියෙන ප්‍රශ්න මොනවද? රජයෙන් ඔවුන්ට මොනවද අවශ්‍ය කරන්නේ? කොහොමද මීට වඩා හොඳ දීර්ඝකාලීන ශක්තිමත් සැලැස්මක් ඇතුව මේ රටේ ව්‍යාපාර වලට රජයක් උදව් කරන්න පුළුවන්? මම හිතනවා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් ක්‍රම දෙකකින්. එකක් තමයි අපි අවුරුදු ගානක ඉඳලා පුරුදු වෙලා තිබෙනවා මේ රටේ තියෙන සියලු ප්‍රශ්නවලට හේතුව රජය පිටින් හෝ දේශපාලඥයන්ගේ පිටින් යවන්න. අපි විසින්ම පත් කරගන්නා දේශපාලඥයන් අප විසින්ම පත් කරගන්නා ආණ්ඩු පිටින් ඒ වගකීම උන්ට පමණක් බාර. සාරංග ඔබට බාධා කරනට සමා වෙන්න මම නම් ඕකේ දකින්නේ
මිලියන 21කට වැඩි ජනතාවක් ඉන්න රටක ඔක්කොම ප්‍රශ්න වලට 225කට අපි ඇඟිල්ල දික් කරනවා නම් එතකොට මේ මිලියන 21ත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියන එක මතය තමයි මම නම් ඉන්නේ. මම හිතන දේ තමයි මම කියන්නේ නැහැ මේ සඳහා පැවති රජයන් හෝ දේශපාලඥයන් වගකිය යුතු නැහැයි කියලා. ඕනි අම්මට්ටමකට වගකිය යුතුයි. මොකද ඔවුන් තමයි නීති සම්පාදනය කරන්නේ. ඔවුන් තමයි ප්‍රතිපත්ති සම්පාදනය කළ යුත්තේ. ඔවුන් තමයි ඩිරෙක්ෂන් එකක් යා යුතු මාර්ගය අපිට පෙන්වන්න ඕනේ. ඒ වගේම මේක ඉම්ප්ලිමන්ට් කරන්නත් ඕන නේද සාරංග? හරි. අන්න ඒක තමයි ඉතාම වැදගත් කාරණේ. මේක ඇත්තටම ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ කවුද? මේක ඉම්ප්ලිමන්ට් කරන විදිහ සම්බන්ධයෙන් හෝ ඒ රෝඩ් මැප් එක හැදීම සම්බන්ධයෙන් දේශපාලකයන්ට සහ රජයට යම්කිසි වගකීමක් තිබෙනවා. යම්කිසි නෙවෙයි උන්ට වගකීමක් තිබෙනවා. මේ කවුද ඉම්ප්ලිමන්ට් කරන්න ඕනේ? ඔවුන්ට පල්ලෙහාස්තර. නමුත් අපිට රාජ්‍ය ආයතන විශේෂයෙන්ම රාජ්‍ය ආයතන අපිට පේනවා අන්තිම වසර ගණන ඇතුළෙම රාජ්‍ය ආයතන සහ රාජ්‍ය අංශය කොතරම් කඩා වැටීමකට ලක් වෙලා තියෙනවද කියලා. අපිට රාජ්‍ය අංශයකින් යම්කිසි වැඩක් කරගන්නවා කියලා හිතුනොත් අපිට ඒකට යන්න හිතෙන්නේ නැහැ. අනිවාර්යයෙන්. මොකද අපි දන්නවා රස්තිය අඩු වෙන්න ඕනේ. එහෙම හරි නැත්නම් ඉන්එෆිෂන්ට්. දැඩ්ඩි ලෙස. අපි දන්නවා රාජ්‍ය අංශයේ 100 දෙනෙක් එකතු වෙලා කරන වැඩේ පෞද්ගලික අංශයේ 20 දෙනෙක්ගෙන් කරන්නේ. අතර මේ රට මේ තරමටවත් තියෙන්නේ මේ රටේ පෞද්ගලික අංශය නිසා. මේ රටේ රාජ්‍ය අංශය අතිශයින්ම අකාර්යක්ෂමයි. අතිශයින්ම අසංවිධානාත්මකයි. සහ ඒ සඳහා වගකිය යුතු වන්නේ තනිකරම ඒ රාජ්‍ය ආයතනවල සේවය කරන අය. මොකද ඕනෑම කෙනෙක්ට තමන්ට පෞද්ගලික වගකීමක් තිබෙනවා. තමන් දැන් අපි අහලා තියෙනවා ගොඩක් අය කැමති රජයේ සේවකයෝ වෙන්න. ඇයි? හරි තමන්ගේ රැකියාව පිළිබඳව තිබෙනවා සහතිකයක් තියෙනවා. ඇහුවම කියන කාරණේ. ජොබ් සිකියුරිටි. ඇයි ඒ ජොබ් සිකියුරිටි එක තියෙන්නේ? පෞද්ගලික අංශයේ බෑ. පෞද්ගලික අංශයේ තමන්ගේ සියලු දේ මනින්නේ තමන් ලබා දෙන දායකත්වයත් එක්ක. performance driven. performance driven. but රාජ්‍ය අංශයේ performance driven ද? නෑ. ඔයා වැඩ කළත් නොකළත් තමන්ගේ වේතනය ලැබෙනවා. තමන්ගේ වැටුප ලැබෙනවා. තමන්ට ඕන විදිහට ඉන්න. අනික අපිට පේනවා ගොඩක් දේශපාලඥයොත් කැමති නැහැ රාජ්‍ය අංශයට අත තියන්න. ඒ තාම ඒක බොහොම සංවේදී මාතෘකාවක් නිසා. අපිට පේනවාද ලංකාවේ මේ රාජ්‍ය අංශය කඩා වැටීම ආර්ථිකයට කොච්චර බලපාලා තියෙනවද? ඒ වගේ විතරක් නෙවෙයි විශේෂම වෘත්තීය සමිතිය. මං කියන්නේ මේ රටේ වෘත්තීය සමිති නොතිබිය යුතුයි කියලා. වෘත්තීය සමිති මේ රට අනතුරට ලක් වෙච්ච අවස්ථාවල බොහෝ අවස්ථාවල ඒ සඳහා මැදිහත් වෙලා යම් ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. නමුත් වෘත්තීය සමිති වලින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ගමන් මගට සමහර දේශපාලන සහ වෙනත් පටු අරමුණු තියෙන වෘත්තීය සමිති වලින් මේ රටේ ආර්ථිකයට අවුරුදු ගණනාවක් තිස්සේ වෙච්ච හානිය ඒක කවදාවත් ක්වොන්ටිෆයි කරන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද දේශපාලන ඔබ කියපු දෙයම තමයි තරිදු. කියන්නේ දේශපාලඥයෝ දෙපාරක් හිතනවා රාජ්‍ය අංශයත් එක්ක ගනුදෙනු කරද්දී තුන් පාරක් හතර පාරක් පස් පාරක් හිතනවා වෘත්තීය සමිතිත් එක්ක කරද්දී. සමහර දේශපාලඥයොත් මේ ආර්ථික සංවර්ධනයට හෝ රටේ යහපතට ගත යුතු සමහර තීන්දුව తీරන ගැනීමේදී බයයි. මේ එන මොකද ඔවුන්ට රට හැදීමත් එක්කම ඊළඟ ඡන්දයකදී බලන්න වෙනවා. මේ ඒක නිසා මම කියන්නේ රජයක් හෝ දේශපාලනයක් විතරක් නෙවෙයි මේ රටේ රාජ්‍ය අංශය වෘත්තීය සමිතිය ඇතුළු සියලුම දෙනා වග කියනෝනේ අපි අද ඇවිල්ලා තියෙන වැරදි තැන. ඒ කියන්නේ සරංග ඔබ දකින්න විදිහට ඒ රජය ව්‍යාපාර ප්‍රතිපත්තියක් හදනවා මේ මීට වඩා රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමත් බලන්න. මොකද ඔබ මට තේරෙන්නේ ඔබ කියන විදිහට මෙතන වෙලා තියෙන මේ ප්‍රතිපත්ති නැතිකම නෙමෙයි ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමේ ප්‍රශ්නයක් තියෙනවා. 100%ක්ම. ප්‍රතිපත්ති හෝ වැඩසටහන් වල අඩුවකට වඩා ඒ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් ව්‍යාපාරික හා ආර්ථික සංවර්ධනයට ඉතාම අවශ්‍ය වන්නා වූ සපෝටිං සිස්ටම්ස් සපෝටිං සර්විසස් හැටියට තිබෙන රාජ්‍ය ආයතන වල තියෙන අකාර්යක්ෂමතාවයත් හදනාතුරු මේ රට හදන්න බෑ. මොකද එතකොට අන්තිමට වෙන්නේ මේ පත්තන අපි දැක්කා කාලයකට කලින් අපේ රටේ විශාල බලාපොරොත්තු ඇතුව පත් වූ ජනාධිපතිතුමාට
මේ අදාළ තීන්දුව තීරණ ගන්න අය ගෙන්නලා කතා කරන්න වෙච්ච විදිය. කොච්චර මේ ඒ Tamanට දුන්න වගකීම ඉෂ්ට කරගන්න බැරි වුණාම කොච්චර ෆ්‍රස්ට්‍රේෂන් එකක්ද. අනිවාර්යයෙන්ම. ඒක නිසා මේකට ඕන වෙන ඇටිටියුඩ් චේන්ජ් එකක්. And Saranga, what comes to my mind is now if you look at countries like China that had extreme socialism, right? When they were setting on to the track of somewhat of a capitalism and trying to get the industries going, they reformed one of the first things they reformed was actually their government sector. And they, I think, if I'm not mistaken, these are McKinsey stats, where they had in fact laid off more than 60 million people. From the government sector, and that's like the entire population of some countries, but they knew they had to get the government sector on track first, and as you very correctly said, so that they can implement. Saranga, now for any business that is planning the next few quarters, or let's say the next quarter and a few months of this year and the first quarter of next year, what would be a few short advices for them in terms of how to plan and approach this new normal in their business plan? Yes, I think one of main thing that they have to consider and digest is that you should not get panic. That is very important, because this is not something happened to you. It has happened to everyone, and you are a part of it. So you are not alone. So if you get panic and if you start getting go to a very negative mood, then you start taking a lot of bad decisions. And you lose a lot of the positive courage you have, energy. Exactly, yes. They always say, the more you focus on what you can't control, you lose control of what you can control, actually. Exactly. I think there are two insights that I can give. Number one, companies are not doing well. They have difficulties. And they have to take hard decisions. We know pay cuts to cutting allowances, facilities, things like that. But if you really look at how many companies had a dialogue with their employees, because when you cut salary, cut allowance, and they start hate their companies. Right? They are working not with the same loyalty level. What the biggest advice I can give to companies, have a proper dialogue with your employees. Communicate to them. Communicate. Sit with them. Talk with them and tell, okay, this is where we were and this is where we are now. And because of this only that we have to go through all these things, and we all sacrifice. And if you convince them that you are part of this organization and you need to be a part of our solution, they will start coming up with Make them partners of the program for recovery. Understood. Then they understand, okay, when my pay is cut, yes, I do have issues at home, but you at least justify to yourself that this is inevitable, and also that you show, okay, if we can together go to this particular destination, this figure, that all your problems are sorted. And then let's go that journey together. Exactly. Understood. So that is I think the main thing companies should do: increase your dialogue with employees, right, and make them understand that this is something that we have to work together. Right. That is very, very important. Okay. මද විරාමයකින් නැවතත් හමු වෙමු මේ Biznomics. Welcome back. The state of the Sri Lankan economy during COVID-19 and the outlook beyond is what our focus is today. Saranga, now I want to focus a little bit more on especially positioning Sri Lanka in the global economy, in the global supply chain and value chain. අපි ගත්තොත් ලෝක ආර්ථිකය තුල ලංකාවට කොහොමද අපිට පුළුවන් මේ විශේෂිත වූ නමක් හදාගන්න. දැන් අපි ගත්තොත් මේ වෙනකොට මැනුෆැක්චරින් නිෂ්පාදන සඳහා චීනය, වියට්නාම් දැන් ඉදිරියට අවිලා තියෙනවා. එතකොට අර ස්පෙෂලිස්ට් high end design and high end production වලට අපිට මලේසියා
වගේ රටවල් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එතකොට ඩිසයින් පැත්ත ගත්තොත් ඒ කියන්නේ යම් කිසි දෙයක් ඒ නිර්මාණය කරන්න කලින් ඒකට අවශ්‍ය කරන ආකෘති හදන එක, ඒ ඩිසයින් කරන එක, ඒ නිර්මාණ ශිල්පයේ පැත්තෙන් ඩෙන්මාර්ක් වගේ රටවල් දැන් අද අපි කෝපන්හේගන් වලට ඩිසයින් කැපිටල් ඔෆ් ද වර්ල්ඩ් කියලා කියනවා. දැන් ලංකාවට අපි කාලයක් තේවලට ප්‍රසිද්ධ වුණා. දැන් කෙන්යාවේ එක අපෙන් අරන් තියෙනවා. අපි ඇඟලුම් කර්මාන්තයට ඔබ කලින් කිව්වත් වගේ අපිට හොඳ තැනක් තිබුණා තියෙනවා. හැබැයි ඒකට දැන් ලොකු ත්‍රෙට් එකකුත් අපිට පේනවා. වැඩි කල් යන කලින් ඒකත් සමහරක් විට වෙන රටවල් ලබා ගන්න බැරි නෑ. කොහොමද ලංකාවට මේ විශේෂිත පොසිෂනින් එකක් හදාගන්න රජයක් කොහොමද ඔබගේ ආයතනය වගේ මේ වාණිජ මණ්ඩලය, කොළඹ වාණිජ මණ්ඩලය, කොළඹ චේම්බර් ඔෆ් කොමර්ස් වගේ චේම්බර්ස් එක කොහොමද රජය එකට වැඩ කර යුත්තේ? ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් කොළඹ වාණිජ මණ්ඩලය තිබෙනවා. එතකොට ලංකාව වටේ තියෙනවා ප්‍රාදේශීය වාණිජ මණ්ඩල තව 39ක්. හැම ප්‍රදේශයකම වාණිජ මණ්ඩල තිබෙනවා. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල සම්මේලනයේ තිබෙන මේ ඔක්කොම වාණිජ මණ්ඩල එකතු කරලා හදපු. මම හිතන්නේ මේ ඔවුන් සමග තියෙන ඩයලොග් එක ඉතාම වැදගත් වෙනවා. මොකද කියපු විදිහට ලංකාව හරි තැන පොසිෂන් කරගන්න වෙනවා. අපි දැන් එකපාරක් කතා කරනවා මේ ලංකාව පොසිෂන් කරමු කියලා මේ ලංකාවේ සාක්ෂරතාවය ගැන අපි බොහොම හොඳට කතා කරනවා. ඒ පැත්තෙන් සමහර outsourcing destination එකක් විදිහට එක මම හිතන්නේ ඒකට තියෙන බොහොම නිච් මාකට් එකක්. ඒකත් සාරංග මම පොඩි දෙයක් මෙතන මේ ඔබගෙන් අහන්න කැමතියි. මට මතකයි 2004-5 කාලේ මමත් සහභාගී වුණා ගොඩක් විදේශ වාණිජ මණ්ඩලත් සමග ලංකාවේ තියෙන එක එක චේම්බර් ඔෆ් කොමර්ස් තියෙනවා වෙන රටවල් වලින්. ඒවයි ඒ කාලේ කතා වුණා මේ ලංකාවට ගොඩක් මේ accounting outsourcing පැත්තෙන් පුළුවන් කියලා. හැබැයි මේ වෙනකොට ඒ ගැන කිසිම සද්දයක් කතාවක් වැඩි නැහැ. මම කියන්නම් ඒකට තියෙන එක මේ බාධාවක්. ඒ තමයි අපි දන්නවා ලංකාවට ලැබෙන විදේශ විනිමය මිලියන ඩොලර් බිලියන 6මාරක් පමණ ලැබෙන්නේ නුපුහුණු ශ්‍රමිකයන්ගෙන්, විශේෂයෙන්ම මැද පෙරදිග සිටින ශ්‍රමිකයන්ගෙන්. ඒතර ඒ තමයි අපි මේ ඊටාම උදම් අනන ගාමන්ට් අපරල් සෙක්ටර් එකත්, ඇඟලුම් කර්මාන්ත, සංචාරක කර්මාන්ත වලින් ආර්ථිකයට ලැබෙන දායකත්වවල වැඩි දායකත්වයක් ලැබෙනවා මේ පුද්ගලයන්. මේක තමයි මේ දැන් මේකත් එක්ක තමයි ලංකාවේ ඉමේජ් එක ප්‍රොජෙක්ට් වෙන්නේ සමහර තැන්වල. නුපුහුණු ශ්‍රමිකයෝ තමයි ඉන්නේ. unskilled labor ඉන්නේ. ඒකත් එක්ක තමයි ලංකාව පොසිෂන් වෙන්නේ. එතකොට මේ accounting පැත්ත ඔය කියන විශේෂඥ දැනුම තිබෙන අය සඳහා ශ්‍රී ලංකාව හොඳ ඩෙස්ටිනේෂන් එකක් කියන දේ එස්ටැබ්ලිෂ් කරනකොට ඉන්ටර්නැෂනල් මාකට් එකේ යම් බාධාවක් ඇති වෙනවා. මම කියන්නේ මේ ඒ නුපුහුණු ශ්‍රමිකයන් යැවීම හොඳ නෑ කියන එක නෙවෙයි. අනිවාර්යයෙන්. ඔව්. රයිට්. ඒන් ලැබෙන මුදල අපිට හිතා ගන්න බැරි තරම්. අපි ඇත්තටම වුණ ඊට වඩා අගය කර යුතුයි ඇත්ත වශයෙන්ම ඔබ කියන විදිහට. මම හිතන්නේ ලංකාව පොසිෂන් කිරීමේදී හරි තැන සහ බහපු ස්පෙસિෆික් ක්වෙස්චන් එක මේ සඳහා වාණිජ මණ්ඩල, මොකද වාණිජ මණ්ඩල වෙන ව්‍යාපාරිකයෝ. උන්ගේ සහාය ව්‍යාපාරිකයන්ගේ හඬ. එතකොට ඒ සහාය ලබා ගැනීමෙත් මට හිතෙනවා මේ පැති දෙකක් හිතන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එකක් තමයි ලංකාවේ පිහිටීම, ස්ට්‍රැටජික් ලොකේෂන් එකක් ඇති. ලංකාව තියෙන්නේ දැන් ගත්තොත් මුහුදු සේදමාවත මැරිටයිම් සිල්ක් රූට් එකේ ගත්තත් මැද. අපේ ලංකාවේ සිට ඉන්දියාවට සහ අනිකුත් පැතිවලට තියෙන ඇක්සස් එක සහ ශ්‍රී ලංකාවේ වරායන් ඇතුළු ඒ සියලුම දේවන් එක අපිට මේ ස්ට්‍රැටජික් ලොකේෂන් කියන එකේ වාසිය ලබා ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. දෙවෙනි එක තමයි ශ්‍රී ලංකාව හරහා ලබා ගන්න පුළුවන් වෙනත් වෙළඳපොළ වලට ලබා ගත හැකි ප්‍රවේශය, මාකට් ඇක්සස් එක. අපි කලින් කිව්වා බාණ්ඩ 4200 ගණනක ඉන්දියානු වෙළඳපොළ. ඉන්දියානු වෙළඳපොළ කියන්නේ බිලියන 1.3ක්. එතකොට ඩොලර් බිලියන වෙළඳපොලේ පොපියුලේෂන් ජනගහනය. එතකොට පාකිස්තාන් ශ්‍රී ලංකා ඇග්‍රීමන්ට් එක, ඒකෙන් අපිට තවත් මිලියන ගණනක පිරිසකට ඇක්සස් තියෙනවා. ශ්‍රී ලංකා සහ මේ සිංගප්පූරු අතර තිබෙන. එතකොට GSP+ වලින් බාණ්ඩ 6200ක් EU මාකට් එකට යවන්න පුළුවන්. ප්‍රෙෆරන්ෂියල් ඇක්සස් එක අපිට හම්බ වෙනවා. ඒකෙන් කීයෙන් කීයද අපි පාවිච්චි කරලා තියෙන්නේ.
තොර මේ කියපු ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් සහ GSP+ විතරක් ගත්තත් අපි ශ්‍රී ලංකාව හරහා බිලියන 2ක ජනතාවකට මේ මාකට් එකකට ඇක්සස් ගන්න පුළුවන්. මාකට් ඇක්සස්. අපි ලංකාව ස්ට්‍රැටජික් ලොකේෂන් එකක් හැටියට ගන්න දේ ශ්‍රී ලංකාව හරහා ගන්න පුළුවන් මාකට් ඇක්සස් එකක් කියන කාරණා දෙක විතරක් අරගෙන ලංකාව පොසිෂන් කරන්න පුළුවන් නම් එකක් ලොකු ඔපචුනිටි එකක් තියෙනවා. ඒක මම හිතනවා අතිශයම වැදගත් වෙයි. ඒකට එකතු වේවි අර ලංකාවේ ඉන්න මේ ස්කිල් ලේබර් ෆෝස් එක, ඩෙඩිකේටඩ් ලේබර් ෆෝස් එක, ඒ දේවල් අතුරු දේවල් වෙයි. නමුත් ලංකාවට ආයෝජකයෝ ගෙන්න ගන්න මම හිතනවා ලංකාව මේ ඒ වගේම මේ වාණිජ මණ්ඩල එක්ක එකතු වෙලා පුළුවන් මේ මාකට් ඇක්සස් එක 100% යුටිලයිස් කරන මේ අවර්නස් කැම්පේන් එක කරන්න ආණ්ඩුවට මේ වාණිජ මණ්ඩලත් එක්ක එකතු වෙලා. මෙතන ඒක තමයි හොඳම දේ. අපෙත් අභිප්‍රාය වෙන්නේ ඇත්තටම ඒ දේ දකින්න තමයි. රජයත් වාණිජ මණ්ඩලත් එකට වැඩ කරොත් මට හිතෙනවා රජයටත් මීට වඩා තව හොඳ දැනුමක් ලැබෙයි ව්‍යාපාරවල තත්ත්වයන් ගැන. ඒකින්ද ඒ ගන්න ඒ ප්‍රතිපත්තිමය තීරණ උනත් මම හිතන්නේ මීට වඩා සුදුසු වෙයි. උචිත වෙයි දැන් තියෙන වත්මන් ව්‍යාපාර තත්ත්වයන්ට. Now if we see Saranga something as a global concept and a trend is this gig economy. Now even in Sri Lanka now recently we are hearing talks about it. But if you take worldwide, now even if you take country like Singapore, you go to a cafe, you'll always see some young boy or girl seated on a high stool playing the guitar and singing beautifully, and they are earning something from that. And if you actually look at it, I once spoke to one of them and they said that this particular boy said he is a software engineer. But in the evenings, he's coming and doing one thing, it's his passion, and of course, it's a very expensive country, Singapore, so it helps him to earn a little bit of extra money. Now, given the current precarious situation many industries are in, sometimes salaries are delayed, salaries are getting reduced. With all these problems, I think, in my personal opinion, the gig economy gets a further boost to do these short-term stints. What is your thought on that, and how can the government actually boost up the gig economy in Sri Lanka? I think that's a very important concept. As you said, yes, it's very popular in certain other countries. And with the present economic conditions and the hardships, I think this is something that we can really look at. But unlike, okay, you said a software engineer is singing in a cafe. Okay, assume it happens in Sri Lanka. How we look at that person? So to get We have a cultural problem. We have a culture or barrier, and we perceive such things in a negative manner. So the total attitude change is required. Anyway, for Sri Lanka to go to the next level, a complete brainwash is We need a required. revolution in the thinking patterns. Thinking patterns, right? Starting from top to bottom, that attitude change has to happen. But get a benefit. It's something really good if you can implement that. But you need that attitude change, a mindset change to accept such things. You have to at least accept that these kind of you should train your mind to appreciate those things. Absolutely. Right? So that has to happen. Not to look at it with sarcasm. Exactly. And also, okay, adding into that, contribution or a process should take the contribution of women and also youth to the development of the country is very less. You know, like the example that you took, now these days with the present economic condition and also present issues in your household income, the women are also increasingly looking at engage in some economic activity, produce something and sell. But we don't have a systematic way of getting their contribution. Capturing that value they can Capturing create. that value, because, okay, I'll tell one simple example. You know eBay, right? There are 40% of sellers in eBay are females. Wow. Right? So look at the contribution from them for their respective economies by doing that trade. But also the youth, they have to train to look at in a way
that they also has a responsibility towards contributing to the economy. So whatever the decision we take in this country has to link with economic growth. If you do that, only if you do that, because whatever the decision you take, you have to link it with economic development. Finally, I'd like to tell one simple example. Now we had an election. We had the election on a Wednesday. Monday was a poor day. We know there are majority of people in Sri Lanka goes to their villages or Hometowns to vote, to yes. vote. So you go on Tuesday, you vote on Wednesday, then results are coming out on Thursday, and Friday is again closer to the weekend, so you take an off on that day also. So that entire week is gone. What is the economic impact? If that election had on Saturday, it would have not that worse. We were in home, and Sri Lankan entire labor force was in home for months and months, and you allow them to be at home for another week. So I'm not blaming that particular I incident. get your point, yes. The point is, whatever the decision which has an impact on the business, you have to take the impact on the economy, impact on trade before you take it. And also maybe, as you very correctly said, be more mindful about even these other sectors like the gig economy participants. Give them an opportunity. Now, in Sri Lanka, most of the time, those who do drama, just an example, people who are in drama clubs in school, after school inquiry ends, they are no more into that. They are told, oh, no, වැඩක් නැති එකක් ඔය drama වලට යන්න, ඔය රංගපෑම් වලට යන්න එපා. Now, if you take a country like the UK, we see how the community helps. Now, I was listening to a drama community where now they are also doing it as a gig, as an extra thing. But during the pandemic, the community supported them to stay alive and make sure that they didn't go down, because the community saw it as an important part of their economy, Saranga. So as you very correctly said, not only from a government perspective, but even among the public, we need a mindset change where people who are trying to do something extra, maybe sing a song, do a drama, they need to be respected. Their efforts need to be appreciated, because if you take global music icons like Ed Sheeran today, they started in the streets. Exactly. So there's a lot of talent which sort of gets drowned and buried because of the attitudes of the country. And also on top of that, now you said you met someone who is a software engineer singing in a club. You said it's his passion also. And what a stress relief for him. Absolutely. And you do a very serious job, and you have time for your passion also, where you get an extra income as well. Correct. So that's so next day morning you are again energized to More go and do productive. your productive, serious job. And Saranga, recently I met someone who was singing outside some of the main shopping malls in the country. And I said, do you perform for events? I was shocked at his answer. He said, sir, මම events වලට ඇවිල්ලා සින්දු කියනවා. හැබැයි මගේ ප්‍රතිපත්තියක් තියෙනවා. මම කියන්නේ මගේ සින්දු විතරයි. මම originally මම ලියපු සින්දු විතරයි. So he was writing the lyrics. He has composed the music for that, and he has the guts to say, I will sing only this. So there is talent. There is people who believe. I believe we need as a country to support them and accept them more. Of course, accept them more and look at them very positively is what is needed. If that happens, you will, because everything depend on, because you can at any given time you can make a trend. So make this a trend. Correct. And there is talent. Yeah, People, of course. we saw during the COVID-19, people were cooking various dishes at home, and they were starting little catering services from home. Exactly. So there is a lot of potential to be tapped into. And how many innovations we have seen during that time. We have seen people doing ventilators to little gadgets, right? So there are a lot of innovative ideas came out during this COVID. Now, once again, the question is, will we just let it be a little flashy trend, or will we capitalize on it and empower the long-term journey of this country? I think that's the important decision to be taken. Yeah, of course, it has to be a trend, and at the not just a fashion. Is not the fad or fashion. If that trend happens, then slowly that mentality will also get changed. Correct. Then people start looking at
such things in a positive manner, and you also will try to start thinking what are the things that I can do. Right? sure. Because many Sri Lankan corporate sector employees, because they are so busy, they sacrifice mostly their sleep and their hobbies. Correct. Their passion. So your hobby can be your Gig ex- or of course. your extra income. of course For sure. extra income. ශ්‍රී ලාංකීය ආර්ථිකයේ වත්මන් තත්ත්වයත් එහි ඉදිරිගමනට අවශ්‍ය තීරණත් රාජ්‍ය ප්‍රතිපත්තිහි වෙනස්කම් සහ විශේෂයෙන්ම රටක් විදියට අපි හිතන විදිය අපේ thinking patterns වෙනස් විය යුත්තේ කෙසේද යන්න ගැනයි අද අපි සාකච්ඡා කරේ. මම ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා කොළඹ වාණිජ්‍ය මණ්ඩලයේ ගරු සභාපති සාරංග විජයරත්න මහතාට අපි සමග සම්බන්ධ වුණාට. සාරංග, thank you very much for joining us today and thank you for those very, I would say, shocking, inspiring, but of course very insightful ideas and information you shared with us. Thank you for joining us. Thank you very much, Saredu. With that, we wrap up this episode of Biznomics. This is your weekend discussion of the Sri Lankan business and economic landscape. I will see you with the next episode.